පින්වත්නි යම්කිසි කෙනෙක් මේ භව ගමන ගෙවාගෙන යනකොට ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය Tamanගේ දෙසවනට වැකීමෙන් එහි පිළිපැදීම පැත්තකින් තියන්න කෙනෙක් ධර්මයේ ඇසීම තුලම පුදුමාකාර සහනයකට Tamanගේ ජීවිතය පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම Tamanගේ ජීවිතයට එකතු කරගත්තු කෙනෙක්ට විතරයි. එහෙම නැතුව නිකන් මේක ආගමක් විදියට ඇදහැව්වට මේක නිකම්ම තවත් එක්තරා ආගමකට කොටු කළත් යම්කිසි කෙනෙක් එයාට මේ ධහමින් ප්‍රතිඵලයක් නෑ. මොකද මේ ධහම Tamanගේ හිත ගැන කතා කරපු ධහම. හිත හැදෙන ක්‍රමවේදය ගැන කතා කරපු ධහම. එහෙම කතා කරපු ධහම ඇතුලේ නිර්වාණය කියන එක පරමිලක්කය වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් එතනින් මෙහා නිවන් දකින්න යන කෙනෙක් සත්වෙක් විදිහට සම්මුතියෙන් මේ ලෝකයේ තුල ජීවත් වුණාට ඒ තමන්ගේ ජීවිත පසුබිම නිවැරදිව සකස් කරගත්තේ නැත්නම් ඔහුට නිවන් දකින්න තියා කිසිම අධිගමයකට පත් වෙන්නට අවකාශ නොලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට අනුරූපීව අපි දිගින් දිගටම පහුගිය දේශනාවන් වල දෙමව්පිය දූ දරුවන් නැසුරු කරගෙන මේ වර්තමාන සමාජයේ දකින්න තියෙන ලොකුම ගැටලුවක් තමයි අම්මලා තාත්තලාගේ ගැටලු. මේ දේවල් මුල් කරගෙන ධර්මදේශනා කිහිපයක්ම සිද්ධ කළා. ඒ දේශනා කරගෙන ආපු ධර්මදේශනාවන් වල තවත් එක්තරා කොටසක් අද දවසේ ධර්මදේශනාවෙන් ධර්මාසනින් ඔබට කියා දෙන්නට උත්සාහ කරනවා. ධර්මදේශනාව සඳහා මාතෘකා කළ ගාථාව අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාහි සුදත්තේන නාතං ලබති දුර්ලභං. මේ සරලාර්ථය කීවොත් මගේ පින්වත්නි තමන්ට තමන්ම විතරයි පිහිට පිණිස පවතින්නේ. වෙනත් කිසිම කෙනෙක් තමන්ට පිහිට වෙන්නේ නෑ. තමන් මනාකොට තමන්ව දමනය කරගත්තා නම් නැත්නම් තමන්ගේ හිත පාලනය කළා නම් අන්න ඔහු දුර්ලභ වූ ප්‍රතිෂ්ඨාව ලබනවා. නැත්නම් අරිහත් ඵලය කියන දුර්ලභ ප්‍රතිෂ්ඨාවෙන් පිහිට ලබනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි මේ ගාථාව දේශනා වෙන්නේ හරි ලස්සන කතන්දරයක් මුල් කරගෙන. අපේ පින්තුල් අහලා තියෙනවා කුමාර කශ්‍යප මහරහතන් වහන්සේගේ කතාවස්තුව. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේගේ කතාවස්තුවේ පින්වත්නි අතීතය ගැන පොඩ්ඩක් විමසලා බැලුවොත් ඒ කාලේ රජගහනුවර හිටියා සිටු දියණියක්. මේ සිටු දියණිය පොඩි කාලේ ඉඳන්ම මහා පින්බර කාන්තාවක් වෙච්ච නිසා පැවිදි වෙන්න කැමැත්තක් තිබ්බා. අම්මට තාත්තටයි පොඩි කාලේ ඉඳන්ම කිව්වා අම්මේ තාත්තේ මාව පැවිදි කරවන්න. මට පැවිදි වෙන්න ඕනි කියලා. හැබැයි මේ අම්මයි තාත්තයි නෙමෙයි මේක ගානකට ගත්තේ. අම්මයි තාත්තයි මේකට අවසර නොදුන්න නිසා සුදුසු වයස එළඹිච්ච නිසා පති කුලයට යන්නට සිද්ධ වුණා. විවාහ වෙලා ගියා. පති කුලයට ගිහිල්ලා නොබෝ දිනක් ගත වෙනකොට මේ අම්මා ගර්භණී භාවයට පත් වුණා. ඒ කියන්නේ Tamanට දරුවෙක් ලැබෙන්න ආවා. ඒ දරුවා ලැබෙන්න එනකොට මගේ පින්වත්නි මෙයා දැන් විවාහ වෙලා. හැබැයි මෙයාගේ හිතේ තාමත් ඇතුලේ තියෙනවා පැවිදි වීමේ මහා ආසාව. මෙන්න මේ පැවිදි වීමේ ආසාවත් එක්ක දරුගැබ පිහිටියා කියලා දන්නේ නැති නිසා තමන්ගේ ස්වාමියාට කියනවා ස්වාමීනි මට පැවිදි වෙන්න ආසයි. ස්වාමීනි මාව පැවිදි කරනසේක්වා කියලා කියනකොට ස්වාමියා මොකද කළේ? බොහොම ලොකු පෙරහැරක් පවත්වලා මේ තමන්ගේ බිරිඳව අරගෙන ගිහලා භික්ෂුණීන්ට බාර දුන්නා. හැබැයි බාර දෙනකොට බාර දුන්නේ වැරදීමක් නිසා ඒ කාලේ දැනගෙන හිටියේ නැති නිසා දේවදත්ත පාක්ෂික භික්ෂුන් වහන්සේලාට. ඒ කියන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ගාවත් භික්ෂුණීන් වහන්සේලා ටිකක් ඒ කාලේ හික්මමින් හිටියා. ඒ භික්ෂුණීන් වහන්සේලාට බාර දුන්නා. ඉතින් දැන් මේ වෙනකොට දරු පැටියෙක් බඩේ. හැබැයි මේ අම්මා දැනගෙන හිටියේ නෑ මගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. ඒ නිසා පැවිද්දටපත් වුණා. පැවිද්දටපත් වීමත් එක්ක ටික කාලයක් යනකොට මව්ගැබ දැන් අම්මගේ බඩට දරුවෙක් ආවම බඩ පේනවනේ ටික දවසක් යනකොට නේ දරුවෙක් හම්බ වෙන්න ඉන්නේ කියලා මෙන්න හැමෝටම පේන්න ගත්තා. අනේ මේ ගර්භණියක් වෙලා කියලා භික්ෂුණීන් වහන්සේලා විමසුවා. මොකද උනේ? මෑණියනි මන් දන්නේ වෙච්ච දේ මගේ සීලයට නම් හානි වෙලා නැහැ. හැබැයි මම ගර්භණී භාවයට පත් වෙලා. දේවදත්ත ස්වාමීන් වහන්සේට කිව්වා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කිව්වා මේ මෑව වහාම සිවුරු අරවලා ගෙදර යවන්න. නැත්තම් එහෙම මටත් එක්ක ලැජ්ජාවක් මේක. මගේ භික්ෂුණීන් වහන්සේලාටත් ලැජ්ජාවක්. ඒ නිසා මෑව ගෙදර යවන්න කියලා කියනකොට මේ ඇඬුවා මම පැවිදි වුණේ දේවදත්තව බලාගෙන නෙමෙයි. මම පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ බලාගෙන. ඒ නිසා මාව යවන්න බුදුරජාණන් වහන්සේ ගාවට කිව්වා. බුදුරජාණන් වහන්සේ ගාවට මේ භික්ෂුණීන් වහන්සේලා එක්කන් ගිහිල්ලා මොකද කළේ මේ කතාව කිව්වා. භාග්‍යතුන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේව කැඳවුවා. උපාලි තෙරුන් වහන්සේ කැඳවලා කිව්වා අනාථපිණ්ඩික සිටුතුමා පසේ නදි කොසල් රජතුමා විශාකා වැනි මහා උපාසක උපාසිකාවන් ගෙන්වලා
මෑයට සාධාරණයක් කරන්න. මෑ ගැන තීරණයක් ගන්න කිව්වා. මේ භික්ෂුණීන් වහන්සේ වෙක්කන් ගිහිල්ලා තිරරෙදි ඇදලා ඇගේ කුස පරීක්ෂා කරනකොට කාලේ පරීක්ෂා කරනකොට අවසාන තීරණයකට ආවා. ඒ ගර්භණීභාවයට පත් වෙලා තින්නේ පැවිදි වුණාට පස්සේ නෙමෙයි. පැවිදි වෙන්න කලින් ගිහි කාලේදී ගර්භණීභාවයට පත් වෙලා පසුව තමයි පැවිදි වෙලා තියෙන්නේ කියලා තීරණයකට ආවා. ඇයට අවසර ලැබුණ ශාසනය රැඳෙන්න. පින්වත්නි, ඇය ශාසනය රැඳුණා. භික්ෂුණීන් වහන්සේ නමක් විදිහට ඉද්දිම ඇය දරුවෙක් වැදුවා. දවසක් කොසල් රජතුමා මේ මෙහෙණි ආරාමේ ගාවින් යනකොට ඇහෙනවා දරුවෙක් කඩනවා භික්ෂුණී ආරාමේ. ඇහුවා කවුද? කියනකොට කීව කතාව. කතාව කියනකොට මේ රජතුමා මේ කුමාරයා වරගෙන ගිහිල්ලා මේ දරුවා වරගෙන ගිහිල්ලා රජමාලිගාවේ හැදුවා. නමක් තිබ්බා කස්සප කියලා. කුමාරයෙක් වගේ හැදිච්ච කස්සප කුමාරයාට නම වැටුණා කුමාර කශ්‍යප කියලා. මේ කුමාර කශ්‍යප පුංචි කුමාරයා රජමාලිගාව හැදෙනකොට තමන්ගේ යාළුවෙක් එක්ක සෙල්ලම් කරනකොට රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට අනිත් ළමයින්ට ගහනකොට ඒ ළමයි මෙයාට කියනවා අම්මා තාත්තා නැති අනාථ වෙච්ච කෙනා. අපිට ගහනවා. මෙන්න අනාථයෙක් අපිට ගැහුවා කියලා කිව්වා. මේ කොල්ල අඬාගෙන ගිහිල්ලා රජතුමායි ගහනවා ස්වාමීනි මට අනාථයි කියනවා මගේ අම්මා කවුද? අම්මා කවුද කියනකොට අර කිරිමව්වරු ටික පෙන්නුවා. දරුවට කිරි දීපු කිරිමව්වරු ටික පෙන්නුවා මේ තමයි ඔබේ අම්මලා. කිව්වා ස්වාමීනි මේ ඔක්කොමලා මගේ අම්මා වෙන්න විදිහක් නැහැ. මෙතන මගේ එක අම්මා කෙනෙක් නිශ්චිතවම ඉන්න ඕනේ. කවුද මගේ අම්මා? කියනකොට මේ පුත්‍රයාව නවත්තන්න බෑ මේ රවට්ටන්න බෑ අධිප්‍රාඥයෙක් නිසා අවසානයේදී සිදුවීම කිව්වා. කියනකොට මේ මොහොතේම කලකිරීමකට පත් වුණා. පින්වත්නි මේ දරුවා මහා සංසාර ජීවිතේ පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ තමයි මේ සිටු දිනිය මේ දරුවා ප්‍රාර්ථනා කළේ පින්බර දරුවෙක් ලැබේවා කියලා. එහෙම ලැබිච්ච මේ දරුවා අධිප්‍රාඥයෙක් නිසා කලකිරීමක් ඇති වෙලා පැවිද්දටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කමඨහන් අරගෙන භාවනා කරනකොට අධිගමයකටපත් වෙන්නේ නැති නිසා තමන් එක්ක කලින් බුද්ධ ශාසනයක කශ්‍යප බුද්ධ ශාසනය පිළිවෙත් පුරල අනාගාමී ඵලයටපත් වෙච්ච යහළුවෙක් ඇවිල්ලා බ්‍රහ්ම ලෝකෙට මේ උතුමෙක් ඇවිල්ලා ප්‍රශ්න 15ක් දීලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා නිවන් දකින්න කියලා රහත් ඵලය දක්වාම උදව් කරා. රහත් භාවයටපත් වුණා. දැන් කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ මහරහත් භාවයටපත් වෙලා. හැබැයි කුමාර කශ්‍යප මහරහතන් වහන්සේව මේ ලෝකෙට වදපු උන්වහන්සේගේ අම්මා 12 වසක් ගෙවිලා තාමත් කල්පනා කර අනේ මගේ දරුවෙක්ව Tamanට ලැබුණට පස්සේ අරන් ගියොත් කොයිතරම් දුකක් අම්මා කෙනෙක් විඳිනවදනේ. අනේ මගේ දරුවා කිය අඬ කල්පනා කරනවා. එක දවසක් ඈත පිණ්ඩපාතේ වඩින කුමාර කශ්‍යප මහරහතන් වහන්සේව මේ අම්මා දකිනවා. දකින්නකොට පින්වත්නි පුත්‍ර ස්නේහය කොච්චරද කියනවනේ. පුතේ කියලා මේ අම්මට කිරි එරෙන්න ගත්තා. දරුවව දකින්නකොට කිරි එරෙන්න ගත්තා. තමන්ගේ ඇඳිවත් සිවුර ගැලවිලා බිමට වැටෙන්න පටන් ගත්තා. අනේ පින්වත්නි ගැලවිච්ච සිවුරු පොට එක අතකට අරගෙන අර කිරි එරෙනකොට එහෙම ඒක රඳවගෙන දුවගෙන ගිහලා මගේ පුතේ කියලා රහතන් වහන්සේගේ අතින් අල්ලගත්තා. අල්ලගන්නකොට රහතන් වහන්සේ කල්පනා කළා මම මෙයාට බුරුලක් දුන්නොත් අම්මේ කියලා ආදරෙන් කතා කළොත් මම ගැනම හිත ඉන්නවා රහත් භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඊට ටිකක් තදින් කතා කරන්න ඕනි කියලා හිතලා මොකද කළේ? තාමත් ඔය පුත්‍ර ස්නේහය අතහැරගත්තේ නැද්ද කියලා අහුවා. අහනකොට මේ අම්මපිය පස්සට විසික්කුණා. මම මෙච්චර කාලයක් දුකින් ශෝකයෙන් තැවි හිටියා. හැබැයි මගේ පුතා මට කතා කරපු විදිය බලන්න කියලා. කල කිරලා දෙවෙනි පාරත් කතා කළා. තුන්වෙනි පාරත් කතා කරා. එකම පිළිතුර ආපු නිසා කලකිරීමකටපත් වෙලා එද්දාම රහත් භාවයටපත් වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කතන්දරය දැකලා හරි ලස්සන ගාථාවක් දේශනා කළා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියලා. මේ ගාථාවේ අර්ථය තමයි කලින් සඳහන් කළේ. පින්වත්නි මේ ගාථාවේ අර්ථයේ සිංහල තේරුමින් ලස්සන කවියක සඳහන් වෙනවා. තමන් හිසට තම අතමිය සෙවණැල්ල. අනුන් බලා සිටියොත් වේ වෙනසිල්ල. කලහොත් මනා කොට සයින් දුරන් මෙල්ල. ලැබගත හැකිය ලෞතුරුවම සැනසිල්ල. සඳහන් කරනවා මේ අම්මට පිහිටුනේ අම්මමයි. ඒ අම්මගේ දරුවා නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් Tamanට පිළිසරණක් බලාපොරොත්තු වෙනවනම් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. යම්කිසි කෙනෙක් පිළිසරණක් බලාපොරොත්තු වෙනවනම් වෙනත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ හිත දමනය කරන්න. තමන් හිසට තම අතමය සෙවණෙන්න. තමන්ට තමන් විතරයි පිහිට පිණිස ඉන්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අද මේ ගාථාවත් මේ කතාවත් ඔබට දේශනා කරන්න මම විශේෂ බලාපොරොත්තුවක් තියාගත්තා. ඒ තමයි අද වර්තමානයේ බොහෝ අම්මලා තාත්තලා. මේ අම්මලා තාත්තලා කියලා කියන්නේ පින්වත්නි මහා පුදුමයි. මේ ධර්ම දේශනාවන් වලට ලෑස්ති වෙනකොට මේ අපිට කල්පනා වෙනවා අනේ කොහොමද මේ ಗುಣ කියන්නේ? මේවා සින්දුවෙන් කියලා ඉවර කරන්නද? කවියෙන් දීලා ඉවර කරන්නද? රචනා වලින් දීලා ඉවර කරන්නද? කතන්දර වලින් පෙන්නලා ඉවර කරන්නද? කවදාවත්
මේ මව්ගුණ 1.ක්වත් ස්පර්ශ කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. පියගුණ 1.ක්වත් ස්පර්ශ කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ රත්තරන් අම්මලා මෙහෙම අමාරුවෙන් දරුවෝ හදලා අපි දකින දෙයක් තමයි අනේ මේ අම්මලට දරුවෝ සලකන්නේ නැති වුණාමනේ. දැන් ওই සමහර අම්මලා තාත්තලා ඉන්නවා, සමහර දරුවෝ ඉන්නවා අම්මටයි තාත්තටයි කන කෑමකට වතුර එකක්වත් ගිහිලා දෙන්නේ නැහැ නේ. හදිස්සියවත් අම්මයි තාත්තයි කිව්වොත් පුතේ මට වතුර එකක් ගෙන් හිර වෙලා කියලා අම්මේ ඔයාට ඕනනම් ගන්න. එහෙම කියන දරුවෝ අද සමාජයේ. ඉතින් මේ බොහොම ඕලාරික උදාහරණ මීටත් වඩා එහාට ගිය දැන් අද වෙනකොට අම්මයි තාත්තයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආදරෙන් හදන දුවක් රත්තරන් දුව පැංචියෙක් බොහොම මලක් වගේ රකින්න. ඒ අම්මයි තාත්තයි දුව ගැන කල්පනා කරන දේවල් දෙයනේ ඇඳුමක් ගත්තත් පාට බලනවා. කාමරයකට තීන්ත ගන්න ගියත් පාට බලනවා. ඇගේ උවමනා එපාකම් ඔක්කොම බලලා ඇගේ සුවඳ දැනිලා වැඩිපුරම සතුටු වෙන්නේ පොටු ඉඳන් ඉන්න තාත්තා. ඇගේ සුවඳ දැනිලා වැඩිපුරම සතුටු වෙන්නේ මේ පොටු ඉඳන් ඉන්න තාත්තා මගේ රත්තරන් දුවේ. මේවා ඔබ දන්නේ නැති වුණාට දැන් ඔබ හිතන් ඉන්නවා තාත්තා කෙනෙක් කියලා කියන්නේ මහා නපුරු චරිතයක් කියලානේ. මං එදත් කීවනේ. අම්මා කෙනෙක්ගේ ගුණ නම් කියලා ඉවර කරන්න පුළුවන්. තාත්තා කෙනෙක්ගේ ගුණ කොහොමද අපි කියලා ඉවර කරන්නේ? ඇයි? පිටින්නේ අම්මා කෙනෙක්ගේ ගුණ අපිට අම්මගෙන් දැනගන්න පුළුවන්. හැබැයි තාත්තා කෙනෙක්ගේ ගුණ කවදාවත් තාත්තගෙන් අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. අපි තාත්තා ගාවට ගියත් අහන්නේ තාත්තගෙන් අහන්නේ තාත්තකෝ අම්මා කියලා. තාත්තගෙන් අහන්නෙත් අම්මකෝ කියලා. අපිට හැමතිස්සෙම අපේ තාත්තව පේන්නේ හරියට මේ ගල් වඩුවෙක් වගේ. තාත්තලට දරුවෝ පේන්නේ පින්වත්නි කළු ගල් වගේ. තාත්තලා හරියට ගල් වඩුව වගේ. මොකද කරන්නේ කටුවයි මිටියයි අරගෙන මේ ගලට කොටලා තාත්තා දන්නවා මේ ගලට කොටනකොට මේකට රිදෙනවා ඇති. අපිට ගහනකොට තාත්තා දන්නවා අපිට රිදෙනවා ඇති. හැබැයි තාත්තා තමයි මේ කළු ගැලෙන් කපන්න පුළුවන් ලස්සනම කැටයම කපන්නේ. අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් වයසට යනකොට දරුවෙක් ගාවට ගිහිල්ලා වැටිලා ඉන්න කල්පනා කරනවා. හැබැයි තාත්තා කෙනෙක් කල්පනා කරනවා මම කොච්චර වයසට ගියත් මගේ අසරණකම් කොහොමද මගේ දරුවට පෙන්වන්නේ. මේ තමයි තාත්තා. ඉතින් අම්මා ගැන තාත්තා ගැන මම පහුගිය ධර්මදේශනාවකදී දීර්ඝ විස්තරයක් කළා. හැබැයි දරුවෝ මේවා දන්නේ නැති නිසා නේ දරු පෙච්චේ කැදුවට පස්සේ අවුරුදු 16ක් 17ක් වෙනකොට හිතන්නකෝ දැන් අද සමාජයට වෙලා තියෙන දේ දරුවා යනවා පෙන්නන. ගියාට පස්සේ අම්මා මොකද කරන්නේ? අම්මයි තාත්තයි උළුවව ගාවට ගිහලා හේතු වෙලා කල්පනා කරනවා. පුතේ උඹ මට පයින් ගහලා ගියේකට නෙමෙයි මට තියෙන දුක. හැබැයි මම මගේ ජීවිතය ඇතුළේ උඹ වගේ අම්මාවේ තාත්තවයි එපා කියලා ගිය ඕන තරම් සමනලියෝ දැකලා තියෙනවා. ඕන තරම් ජීවිතේ රස හොයන්න ගිය දූ දරුවෝ මන් දැකලා තියෙනවා. උන්ට මග තොටදි පාර වැරදිච්ච හැටි අපි අපේ ඇස් දෙකට දැකලා තියෙනවා. උන් අනාථ වෙලා දරුවෙක් එක්ක දෙන්නෙක් එක්ක ගෙදර ආපු හැටි අපි අපේ ජීවිතේ දැකලා තියෙනවා. මට බය මගේ රත්තරන් දුවේ. උඹටත් ඒ සිතේම වෙයිද කියලා ඒ රත්තරන් අම්මා අර උළුහව්වට හේතු වෙලා උළුහව් හේතු කරගෙන අනේ දසාතේ කල්පනා කරනවා. කෑම ටිකක් කෑවට ඒ බඩට යන්නේ නේ. දරුවා බඩගින්නේ ඇතිද කියලා හිතෙනවා. ඇඳුමක් ගන්න ඒ හිතට හිතක් නැහැ මගේ දරුවට මොන ඇයි දරුවනේ මේ අපරාධය කරන්නේ ඔබේ අම්මටයි තාත්තටයි. ඔබ යන ගමනක් අනේ මේ අම්මටයි තාත්තටයි රිදවන්නේ නැතුව යන්න. ඔය අම්මටයි තාත්තටයි රිදවල යන ගමන ඔබට කවදාවත් යහපතක් උදා කරන්නේ. ඔබ කොහොමද මේ හදවතට ගින්දරක් ඔබ කොහොමද ලේ ටික කිරිකවරලා පවපු ඔබේ ආදරණීය මෑණියන්ට දුකක් දෙන්නේ. ඒ රත්තරන් තාත්තට ඔබ කොහොමද දුකක් දෙන්නේ කියන එක පින්වත්නි අපිට හිතා ගන්නවත්. ඔබ එහෙම කරන්න එපා කවදාවත්. ඒ අම්මවයි තාත්තවයි රැකබලා ගැනීමේ වගකීම ඔබට තියෙනවා. මගේ රත්තරන් අම්මේ තාත්තේ මං අද මේ බණ ටික කියන්නේ ඔබට. ඔබ කල්පනා කරන්න ඔබේ දරුවා ඔබට සලකන්නේ නැත්තම් අපි දන්නවා ඔබ දරුවට ආදරේ. ඔබේ දරුවා ඔබට සලකන්නේ නැත්තම් ඔබ හිතන පතන දේවල් ඔබට කලේ නැත්තම් මගේ රත්තරන් අම්මයි තාත්තයි මේ ගැන හිත දුක් වෙන්න එපා. මගේ රත්තරන් අම්මයි තාත්තයි ජීවිතේ Tamanට පුළුවන් කාලේ තමන්ගේ යෞවනය කැප කළා නේද? දරුවනේ අම්මටයි තාත්තටයි සලකන්නේ නැති දරුවා අම්මට සලකන්නේ නැති දරුවා අම්මගේ යෞවනය කියන ගහ කපපු පොරවක් කියලා. එනේ අම්මගේ යෞවනය කියන එක කැපුවේ ඔබ. අම්මව වයසට යවුවේ ඔබ. අම්මගේ හැම ටික ඉරි ගැස්සුවේ ඔබ. අම්මව කැත කරේ ඔබ. ලොකු වෙලා කියන්න එපා අම්මා කැතයි කියලා. ඒ අම්මා කැතවීමේ 150ක් 60ක් ඔබ දරන්න ඕනි. දරුවෝ හදපු නිසායි අම්මා කෙනෙක් ඇදිලා යන්නේ. දරුවට කිරි දුන්න නිසායි අම්මා කෙනෙක්ගේ වයස පේන්න පටන් ගන්නේ. එවැනි දරුවෝ නෙමෙයි මරුවෝ කියලායි සඳහන් වෙන්නේ. එවැනි දරුවන්ට දරුවෝ කියන්න බෑ. ඒ නිසා මගේ රත්තරන් අම්මයි තාත්තයි ඔබේ ජීවිත කාලෙම ඔබට පුළුවන් විදිහට මේ යුතුයකම් ටික කළා නම් ඔබට පුළුවන් විදිහට ඔබ දරුවෝ දිහා බැලුවා නම් අනේ මගේ රත්තරන් අම්මයි තාත්තයි ආපහු දොර මුල්ලට වෙලා මේවා කල්පනා කරන්න එපා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති.
බාලයා කොහොමද හිතන්නේ මට දරුවෝ ඉන්නවා, මට පුත්තු ඉන්නවා, මට ගෙවල් දොරවල් තියෙනවා. අත්තාහි අත්තනෝ නත්ති. අම්මේ තාත්තේ අපිට අපිවත් නැහැ. කුතෝ පුත්තෝ කුතෝ ධන. දරුවෝ කොහෙන්ද? ධනෙ කොහෙන්ද? එනිසා රත්තරන් අම්මයි තාත්තයි මතක තියාගන්න. මේ මනුස්ස ජීවිතය කියන්නේ අම්බලම. తాවකාලික අම්බලමේ අපි හැමදාම ඉන්නාපු අය නෙමෙයි. බොහොම తాවකාලිකවයි මෙහි ආවේ. අවුරුදු 50කට 60කට වගේ පොඩි කාලයකට. ඔබට මේ අම්බලමේ හම්බ වෙච්ච එක්කෙනෙක් තමයි ඔබේ දරුවා, ඔබේ ස්වාමියා, ඔබේ භාර්යාව. ඉතින් ඒගොල්ලොත් එක්ක ඕනවට වඩා එයි හොඳයිකම් තියාගන්න එපා. ඔබ ඔබේ යුතුයකම කළා නම්, ඔබේ කොසට ආපු දාපටන් ඔබ මව්ගෙබ පෝෂණය කළා නම්, ඔබේ දරුවව රකින්න මගේ රත්තරන් තාත්තලා දහඩිය මහන්සිය හෙළුවා නම්, එතනින් එහාට ආපහු ඒව ගැන හිතන්න එපා. ඔබ ඔබේ දරුවව ලොකු මහත් කළා නම් එයාලට වැරදුනොත් ඒක එයාලට. ඒක එයාලගේ කර්මය. නේද? දැන් බලන්න මේ අපේ දරුවෝ අද මහා විකාර කරනවා. ඒගොල්ලෝ ජීවිතේ වරද්ද ගන්නවා. කවුද දුක් විඳින්නේ? අනේ අම්මයි තාත්තයි. හදවත පිච්චි මගේ දරුවා මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා, මගේ දරුවා මෙන්න මේ වැරදි වලට පුරුදු වෙලා කියලා පුදුම විදිහට අඬන්නේ. මේ ඇස් දෙකට කඳුළු දෙන්න එපා මගේ රත්තරන් පුතේ. ඔබට ජීවිතේ වරදීවි. ඔබට මේ සංසාර ජීවිතේ වරදීවි. බුදුන් දහම් සඟුන් කියන මේ තෙරුවන් කෙරෙහි ගෞරවය නැතත් මම කියන්නේ අම්මා කෙරෙහි ගෞරවය ඇති කරගන්න, තාත්තා කෙරෙහි ගෞරවය ඇති කරගන්න. ඇයි දන්නවද මෙහෙම කියන්නේ? අම්මයි තාත්තයි කෙරෙහි ගෞරවය නැති කෙනා තෙරුවන් කෙරෙහි ගෞරව කරන්නව නැහැ. ඒ නිසා එතනට යන්න කලින් ඔතන හදාගන්න. අම්මයි තාත්තයි කෙරෙහි කළගුණ සැලකීමේ චේතනාව තියාගත්තු ඔබ හදවතින්ම තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනව නොඅනුමානයි. ඒ නිසා මේක වරදවා ගන්න එපා. මේ කිව්වේ බුදුන් අතහැරලා අම්මට සලකන්න කියලා නෙමෙයි. ඔබ දක්ෂයෙක් වෙන්න අම්මට තාත්තට සැලකීම කියන ගුණධර්මයේ ජීවිතයට එකතු කරගන්න. එතකොටයි ඔබ තෙරුවන් සරණ යන නිවැරදි උපාසක දරුවෙක් බවට පත් වෙන්නේ. ඉතින් අම්මලා තාත්තලා හැමතිස්සෙම මේ වගේ හිත කල්පනා කර ඉන්නවනේ. අම්මේ අපි දන්නවා ඔබේ ගුණ. ඔබ දන්නවා ඔබේ ගුණ. ඔබට තියෙනවා නේද නිරාමිස සතුටක්. මම්මගේ දරුවව හැදුවා. මම්මගේ දරුවව ලොකු මිනිහෙක් කළා. මම්මගේ දරුවව හොඳ මිනිහෙක් කළා. මගේ රත්තරන් අම්මලා ඒ සතුට විඳින්න. ඇයි තවත් ඒ දරුවෝ දිහා බල ඔබ අඬන්නේ? කොච්චර කාලයක් තව ඔබ අඬන්නද? ඒ දරුවට වර්ධින වාරයක් පාසා පොඩි කාලේ ඔබට මතක නැද්ද ඔබේ දරුවට උණ හැදිලා ස්පිරිතාලෙ ඉද්දි ඔබ වාරණ නැතුව දින නියමයක් නැතුව එතන නැවතිලා හිටියා. ඔබ කන්න කෑමක අතට අරගෙන දරුවා කාපු නැති නිසා ඔබ කෑමක බෙමින් තිබ්බ ඔබට මතක නැද්ද? ඒව මතකයි නම් ඒ තුලින් සතුටක් උපදවා ගන්න. ඒ තුලින් ජීවිතයට ශක්තියක් උපදවා ගන්න. මම මගේ යුතුයකම කළා. ඒගොල්ලෝ යුතුයකම කළත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කරන දේවල් ඒගොල්ලන්ට තියෙයි. මං කරන දේවල් මට තියෙයි කියලා හිතලා මේ කුමාර කශ්‍යප මහරහතන් වහන්සේගේ අම්මා දැන් බලන්න. දරුවා සලකපු නැති නිසා රහත්භාවයට පත් වුණා. ඉතින් දරුවා සලකුවා නම් ඒක අම්මා කෙනෙක් ඉන්නවා මේ අම්මා බොහොම දරුවෝ වෙනුවෙන් මහන්සි වෙනවා. බුද්ධ කාලයේ වෙච්ච සිදුවීමක්. දරුවෝ වෙනුවෙන් ගොඩ මහන්සි වෙලා අවසානයේදී මේ දරුවා අම්මට සලකන්නේ නැති වෙනවා. මේ අම්මා මොකද කරන්නේ? කල්පනා කරනවා මගේ දරුවෝ මට සලකන්නේ නැහැ. මුන්ට කර ඉන්නවට වඩා හොඳයි මෙහෙණි ආරාමයකට ගිහලා මෙහෙණින් වහන්සේලාට වතක් පිළිවෙතක් කරගෙන ඉන්නවා කියලා කල්පනා කළා. කල්පනා කරලා මේ අම්මා යනවා මගේ පින්වත්නි මෙහෙණි ආරාමයකට. ගිහලා ටික දවසක් ඉන්නකොට දැන් ඔන්න දරුවෝ ගැනත් කල්පනා වෙනවා. ඉතින් මෙහෙණින් වහන්සේලා ඇසුරේ ඉන්න නිසා හිටපු ගමන් රූපස්කන්ධය කියලා ඇහෙනවා, වේදනාස්කන්ධය කියලා ඇහෙනවා, පංචස්කන්ධය ගැන දැන් ඇහෙන්න ගත්තා. අනිත්‍ය කියන වචනේ ඇහුණා. දුක්ඛ කියන වචනේ ඇහුණා. අනාත්ම කියන වචනේ ඇහුණා. අවසානයේදී මේ අම්මා රහත්භාවයට පත් වුණා. එක දවසක්. දැන් බලන්න වැරදිලාවත් මේ අම්මට දරුවෝ සැලකුවා නම් මේ අම්මා මෙහෙණි ආරාමයකට එයිද? එන්නේ නැහැ. ඒ කියන්නේ රහත් වෙයිද? රහත් වෙන්නේ නැහැ. දැන් දරුවෝ සලකපු නැති එක අම්මට ලැබිච්ච වාග්යක්ද නැද්ද? සංසාර ජීවිතේ කෙලවර කරානේ. සසර ජීවිතයම ඉවර කරගත්තානේ. දරුවෝ සලකපු නැති නිසා. මගේ රත්තරන් අම්මලා ඕකම මදිද ඔබට හිත හදාගන්න. අපි දන්නවා දැන් ඔය සඳහන් වෙනවා මාතෘ ප්‍රේමය කියන එක පින්වත්නි මේ හරි පොදුමයි. ඔය මාතෘ දිව්‍ය රාජ්‍ය භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්නේ දිව්‍ය තලයට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ කරගෙන දැන් බණ කියනවා. ධර්මයේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ දකිනවා මාතෘ දිව්‍ය රාජ්‍යක ඇඟිලි වලින් මව් කිරියනවා. ධර්මයේ දේශනා කරලා ඉවර වෙලා අහනවා දිව්‍ය රාජ්‍යනේ මම මේ හරි පුදුම ආශ්චර්යයක් දැක්කනේ. ඔබේ අතින් මේ මව් කිරියනවනේ. ඇයි කියලා කියනවා දිව්‍ය රාජ්‍ය ස්වාමීනි මේ සංසාර ජීවිතේ මම ඔබ වහන්සේ පාරමිතා පුරාගෙන යනකොට ඕන තරම් ආත්ම භාවවල අම්මා වෙලා හිටියා. අවසානයේදී ඔබ වහන්සේ බුදු වෙන ආත්ම භාවයේ මට ඔබ වහන්සේට කිරි දෙන්න බැරි වුණා.
දින 7ක් ඇතුළත මම මරණයටපත් වුණා. ඒ මාතෘ ස්නේහයටයි මගේ නියපොතු වස්සෙන් මව්කිරි ගැලුවේ කියලා සඳහන් කළා. බලන්න මේ අම්මා කෙනෙක්ගේ තියෙන ස්නේහය අපිට හිතා ගන්නවත් පුළුවන්ද මේවනේ. එහෙම ආදරය කරන අම්මා කෙනෙක් ඔබේ දරුවෝ ඔබට සැලකුවේ නෑ කියලා ඔබ පසුතැවෙන්න එපා. ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබට මේ බුද්ධ ශාසනය ලැබුණේ දරුවන්ගෙන් වතුර කෝප්ප ගන්නවත්, දරුවන්ට කියලා දඹදිව යවා ගන්නවත් නෙමෙයි. දැන් සමහර අම්මලා ඉන්නවා මගේ දරුවන්ට අපි මෙච්චර කරලා තියෙනවා මාව දඹදිව යවන්නේ නැන්නේ මගේ දරුවෝ. පින්වත්නි ඔබට දඹදිව යන්න ඕන නම් ඔබ මේ මෙච්චර ලොකු දරුවෝ හැදුවා ඔබට බැරිද රුපියල් 50000ක් 60000ක් හොයාගන්න? අවුරුදු කීයක් මේ දරුවෝ වෙනුවෙන් ඔබ ලක්ෂ ගාණක් වියදම් කළාද? කෑම වේල් වලට කොච්චර ඔබ වියදම් කළාද? ඔබට යන්න ඕන නම් ඔබ දරුවෝ මැත්තේ වැටෙන්න එපා. ඔබේ හිතට ශක්තිය උපදවා ගන්න අපි ඉන්නවා ඔබට අම්මේ. කල්යාණ මිත්‍ර සංගරුවනේ ඉන්නවා ඔබ. කල්යාණ මිත්‍ර ධර්මයේ ඔබට තියෙනවා. සත්පුරුෂයෝ මේ ලෝකෙ ඉන්නවා. ඔබේ දරුවා සත්පුරුෂයෙක් නම් ඒ දරුවව මනසින් අතහැරලා දාන්න. ඒ කියන්නේ දරුවට කරදරයක් වෙච්ච වෙලාවක උදව් කරන්න එපා කියනවා නෙමෙයි. අම්මා කෙනෙක්ගේ ඒ ගුණය අපිට නවත්තන්න බෑ. ඒ ගුණයට උදව් කරන්න. හැබැයි ඔබේ මනස නිදහස් කරගන්න මේ తాවකාලික මනුෂ්‍ය ජීවිතයකින් අම්බලමින් මම තනියම නිදහස් වෙලා යනවා මිසක් මගේ දරුවා අසත්පුරුෂයි උම්මට සලකන්නේ නැහැ කිය ඔබ ක්‍රෝධ කරන්න එපා. ඔබ ඉවසන්න පුරුදු වෙන්න. ඔබ වෛර කරන්න එපා. ඔබ ඉවසන්න පුරුදු වෙන්න. ඔබ අර දරුවා වෙනුවෙන් අච්චරකල් මහන්සි වෙලා ආපහු ඒ දරුවා කෙරෙහින් ක්‍රෝධය උපදවාගෙන වෛරය උපදවාගෙන ඔබ අපායට යන්න හදන්නේ. අපි දන්නවා අම්මා කෙනෙක් දරුවෙක් මුරණ්ඩුකම් කරනකොට කේන්ති ගන්න. තාත්තා කෙනෙක් දරුවෙක් මුරණ්ඩුකම් කරනකොට කේන්ති ගන්න තමන්ට සලකන්නේ නැහැ කියන බයට නෙමෙයි. දරුවෝ උඹට වරදී කියලා බයට. මේ මගේ කෙල්ලට වරදී කියලා බයටයි අම්මා කෑ ගහන්නේ. හැබැයි මගේ රත්තරන් අම්මලා මතක තියාගන්න. ඒක ඇගේ කර්මයත් එක්ක බැඳිච්ච එකක්. ඒක ඔහුගේ කර්මයත් එක්ක බැඳිච්ච එකක්. ඒවා පස්සේ ගොඩාක් එලවන්න එපා. හරියට සරියුත් මහරහතන් වහන්සේ ඉවසුවා වගේ ඉවසන්න. භාග්‍යවතුන් වහන්සේ ඉවසුවා වගේ අර ශාන්තිවාදී තාපසයෙක් වෙලා භාග්‍යවතුන් වහන්සේ පදිනවා. ශාන්තිවාදී තාපසයෙක් වෙලා පාරමිතාව පුරන කාලෙත් තමයි මේ උප්පත්තිය ලබන්නේ. කලාබු කියලා රජ කෙනෙක් හිටියා. මහා හැමදේම අවසන මත්පැන් පානීය කරනවා. මත්පැන් පානීය කරලා උයනට ගිහිල්ලා තමන්ගේ පරිවාර කාන්තාවන්ගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන තමයි නිදාගන්නේ. එක දවසක් කොහොම නිදාගෙන ඉන්නකොට ශාන්තිවාදී තාපසයා අහසින් වැඩම කරලා ඔය උයනම පැත්තක ඉඳගත්තා. මොකද කලේ මේ කාන්තාව ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා ශාන්තිවාදී තාපසගෙන් බණ අහන්න ගත්තා. අර ඔඩොක්කුවේ ඔළුව තියාගෙන කාන්තාවක් හිටියනේ. ඇය කල්පනා කළා යසත්පුරුෂ කාන්තාවක්. ඇය කල්පනා කළා මං විතරක් මොකටද මේ ඔළුව තියාගෙන ඉන්නේ? ඉන්නකො මං හොඳ වැඩක් කරන්න කියලා කකුල ගැස්සුවා. ගස්සනකොට කලාබු රජතුමා නැගිට්ටා. නැගිටලා මොකද කළේ? නැගිටලා කේන්තෙන් ඔක්කොමගේ අනිත් පරිවාර කාන්තාව. අන්න ස්වාමීනි ගිල්ල බණ අහනවා. අන්න අර තාපසයෙක්ගේ මේ කලාබු රජතුමා ඇස් දෙක රතු කරගෙන වියරු වැටිගෙන ක්‍රෝධයෙන් ගියා මේ තාපසයා ගාවට. ඇහුවා ඔබ මොන වාදයක් ප්‍රකාශ කරන කෙනෙක්ද? ඔයාගේ ඉගැන්වීම මොකද්ද? කිව්වා ස්වාමීනි මම ශාන්තිය ප්‍රගුණ කරන කෙනෙක්. මම ශාන්තිවාදය ගැන දේශනා කරන කෙනෙක්. මේ රජතුමා හරි අසත්පුරුෂයි. රජතුමා මොකද කීවේ? හරි ඔයාගේ ශාන්තිය අපි බලමුකෝ කියලා මොකද කළේ? තමන්ගේ රාජබටයන්ට වදකයන්ට මහා අයියෙන් මොර ගහලා කතා කරලා කිව්වා කසයක් අරගෙන කියලා. එහා පැත්ත මෙහා පැත්ත පෙරලලා කස 500 පාරවල් ගැහුවා. ගහලා පින්වත්නි හැම ගැලවිලා තුවාල පේන ඇඟ උඩට කකුල තියලා අහනවා. දැන් මොකද කියන්නේ? දැන් ඉවසීම තියනවද? මේ තාපසයා කියනවා ස්වාමීනි සෝපත් වේවා. නොනැසේවා. කරදරයක් නම් නොවේවා. අකුසල් විපාකයක් නම් නොවේවා. බලන්නකො ඉවසීම කොච්චරද කියලා. ඊට පස්සේ නැවතුවද නෑ. කඩුවක් ගේන්න කියලා එක අතක් කැපුවා. අත් දෙකම කැපුවා. කකුල් දෙකම කැපුවා. කන් දෙක කැපුවා. නාසය කැපුවා. කපල හැව දැන් කොහොමද? ඉවසනවද? ස්වාමීනි සුවපත් වේවා. මගේ කන් කපපු, නාසය කපපු, අත් කපපු, කකුල් කපපු හැම දෙනෙක්ම සුවපත් භාවයටපත් වේවා. බලන්න මේ ඉවසීමේ ගුණය. එහෙම මගේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ කෙරෙහි ඉවසුවන්. ඔබේ දරුවගෙන් ඔබට අසාධාරණයක් වෙනකොට ඔබ ඉවසන්න. ඔබේ දරුවා ඔබට කෙනෙහිලි කමක් කරනකොට ඔබ ඉවසන්න. ඔබ ඒකට රණ්ඩු වෙන්නවත්, පසුතැවෙන්නවත්, බෙල්ල වැල දාගන්නවත් යන්න එපා. මේක තමයි ලෝක යථාර්ථය කියන එක මනසිකාරය කරන්නේ. මේක තමයි ලෝකයේ ඇත්ත කියන එක මනසිකාරය කරන්නේ. ඒ ඇත්ත මනසිකාරය කිරීම තුළ ඔබට පුදුම සහනයක් ලැබෙයි. ඊට පස්සේ ඔබ දන්නවා සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාතේ වඩිනකොට මේ ඉවසීම කොච්චරද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට කඩමණ්ඩියේ ඉන්න අය කතා කරගන්නවා. අන්න බලන්නකෝ සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවනේ. ඔය උතුමන් වහන්සේ පුදුම ඉවසීමක් තියෙන උතුමන් වහන්සේ නම. කියනකොට
එතන හිටපු බමුණෙක්ව ඔහොම හිටපන්කෝ මං ඉවසීම පෙන්නන්නම්කෝ මුඩු මහනගේ කියලා දුවගෙන ගිහිලා අත් දෙකම එකට එකතු කරලා විශාල පහරක් සරියුත් මහරහතන් වහන්සේගේ පිටට ගැහුවා. අනේ හැරිලවත් බැලුවේ නෑ. දැන් අපි නම් සාමාන්‍යයෙන් අපිට කවුරු හරි ගැහුවොත් කවුද මට ගැහුවේ කියලා බලනවනේ නේ. බලලා මට වඩා දුර්වලෙක් නම් බයිනවා. නැත්තම් ගහනවා. බලවන්තයෙක් නම් හිතින් පුපුර ඉන්නකො මං කොයි වෙලේ හරි මේකෙන් පරිගන්නම් කියලා යනවා. හැබැයි මේ උතුමන් වහන්සේ හැරිලවත් බැලුවේ. මේ බමුණට දරා ගන්න බැරි වුණා සමාව ගත්තා. බලන්නකො මේ උතුමන් වහන්සේලා ඉවසපු ඉවසිල්ල කොච්චරක්ද කියලා. ඔබට බැරිද මෙහෙම ඉවසන්න? ඔබට පුළුවන් මෙහෙම ඉවසන්න. පින්වත්නි, ඒ නිසා මේ උතුමන් වහන්සේලාගේ මහා ගුණකඳ මනසිකාරය කරලා තමන්ගේ ජීවිතවලට යම් අඩුපාඩුවක් දරුවන්ගෙන් වෙනවනම් ඔබට මේ ජීවිතේ ලැබුණේ ධර්ම අවබෝධය කරන්නයි කියලා හිතාගෙන මේ తాවකාලික ලෝකය, අස්ථීර ලෝකේ කුමනනම් ස්ථීර ධාරක ප්‍රේමයක්ද කියනක මනසිකාරය කරලා මේකෙන් ඈතර වෙලා යන්න. ඔය මැත්තේ වැටිලා ඉන්න එපා. ඔය මැත්තේ වැටිලා හිටියක් කියලා වැඩක් නෑ. ඔබේ දරුවා අතිජාත දරුවෙක් නම් ඔබට සලකයි. අනුජාත දරුවෙක් නම් ඔබට සලකයි. හැබැයි ඔහු අවජාත දරුවෙක් නම්, ඒ කියන්නේ අම්මයි තාත්තගේ ගුණත් නසන, අම්මටයි තාත්තටයි වඩා ගුණධර්ම අඩු දරුවෙක් නම් ඔහුගෙන් ඔබ එවැනි සැලකිලි බලාපොරොත්තු වෙන්න. අවජාත දරුවෙක් කවදාවත් අම්මටයි තාත්තටයි සැලකීම කියන කාරණාව සිද්ධ කරන්නේ නෑ කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා රත්තරන් අම්මලා තාත්තලා හොඳට කල්පනා කරන්න මේ බුදුදහම ලැබිච්ච වෙලාවේ, මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ, කල්යාණ මිත්‍ර සංගරුවනේ ලැබිච්ච වෙලාවේ එක තැනකට වැටිලා ලත වෙවි ඉන්න එපා. ඔබ ඔබේ යුතුයකම කළා නම්, ඔබ දරුවෝ හැදුවා නම්, ඔවුන්ට අධ්‍යාපනය දුන්නා නම්, ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙන විදියට පාර පෙන්නුවා නම්, ඔවුන්ගේ කර්මයක් නිසා ඔවුන් ජීවිතේ වරදවා ගත්තොත් ඒකට ඔබ පලිනේ. ඔබ ඔබේ යුතුයකම කරලා ඉවරයි. දැන් අත් දෙක පීද ගන්න. ඔබ ඔබේ වගකීම කරලා ඉවරයි. ඔබ පැහැදිලිවම ගෙදර බුදුන් අම්මා කියන බුදු වදනට අනුව මහා බ්‍රහ්මයේගේ ගුණ දරන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ දරන අම්මා කෙනෙක් විදියට තවත් ඔළුවවට ඔළුව තියාගෙන පස්සට ඇවිත් එපා. මේකෙන් ඊතර වෙලා යන්න පාර කැපිච්ච වෙලාවේ ඊතර වෙලා යන්න ඔබ ඔබේ යුතුයකම කළා නම් තවත් මේ ගැන පස්සට ඇවිත් ඉන්නේ නැතුව ඔබ මතක තියාගන්න, දරුවෝ විදියට දරුවෝ මේ ධර්ම දේශනාව අහනවා නම් කිසිම දවසක අම්මටයි තාත්තට ඔය සිතවිල්ල හිතන්න ඉඩ දෙන්න එපා. ඔය සිතවිල්ල අම්මටයි තාත්තටයි ඔබ වෙනුවෙන් කඳුලක් ආවොත්, ඔබ නොසලකා ඉන්නවා කියන කාරණාව නිසා අම්මටයි තාත්තටයි කඳුලක් ආවොත් ඔබට කවදාවත් මේ ජීවිතේ යහපත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ දරුවොත් ඔබට ඒ සිතේම උදා කරයි. ඔය සඳහන් කරනවනේ දරුවෙක්ට තියෙනවා යුතුයකම් කිහිපයක් කරන්න අම්මටයි තාත්තටයි. සඳහන් වෙනවා ත්‍රිපිටකයේ නොඑක් තැන්වල මේ කාරණා. ඒ අතරේ සඳහන් වෙනවා අස්සද්දේ සද්දා සම්පදාය සමාදපේති. කියන්නේ තමන්ගේ අම්මා ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් ඊළඟට ওই විදිහටම දුස්සීලේ සීල කියලා කියනවා. ඊට මච්චරි ඡාග සම්පදාය කියලා කියනවා. තමන්ගේ අම්මා සිල්වන්ත නැත්තම්, තමන්ගේ අම්මා ශ්‍රද්ධාවන්ත නැත්තම්, තමන්ගේ අම්මා දන් දෙන්න කැමති නැති කෙනෙක් නම් ඊට පස්සේ දුප්පඤ්ඤේ පඤ්ඤා සමාපatti. තමන්ගේ අම්මා දුෂ්ප්‍රඥ කෙනෙක් නම්, තාත්තත් දුෂ්ප්‍රඥ නම්, දානය දෙන්න මැලී නම්, සීලය කියන්නේ දුර්වලයි නම්, ශ්‍රද්ධාව දුර්වලයි නම්, අන්න යහපත් දරුවා මොකද කරන්නේ? සලකනවා කියලා කියන්නේ පින්වත්නි මේ ඒසී දාගෙන ඒක ඇතුලේ තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ශ්‍රද්ධාවේ සමාදන් කරවන්න, සීලයේ සමාදන් කරවන්න, දානයේ සමාදන් කරවන්න, ප්‍රඥාවේ සමාදන් කරවන්න. ඒ ප්‍රඥාවට අවශ්‍ය කරන කරුණු හොයලා දෙන්න. අම්මවයි තාත්තවයි පොයකට පන්සලට ගිහිල්ලා දාන්නේ නැත්තම්, ඒ අම්මයි තාත්තයි කියන ධර්මදේශනාව වරන් දෙන්න ඔබට ඔය අද දුරකතනේ ඔබන්නේ ඇඟිලි හයි කරේ ඔබේ අම්මා. ඔබට අද ඔය පරිගණකයේ ඔබන්නේ ඔබේ ඇඟිලි දෙක හයි කරේ ඔබේ අම්මා තාත්තා. ඒ ඇඟිලි දෙකෙන් අම්මට අහන්න බණක් ඔබට දාලා දෙන්න බැරි නම්, දැන් අම්මලා තාත්තලා අපි දන්නවා සමහරු දරුවන්ට කියනවා පුතේ මට අහවල් ස්වාමීන් වහන්සේගේ අහවල් ධර්මදේශනාව වරන් දෙන්න පොඩ්ඩක් අහන්න. මොකද දරුවෝ කියන්නේ මට ඔයාට වෙලාවක් නැහැ. ඔයාට ඕනේ තැනකින් කරගන්න මොනමල කරදරයක් බලන්නකොනේ. ඔය ඇඟිලි දෙක හයි කරේ ඔබට ඔබේ අම්මයි තාත්තයි නම් ඔය ඇඟිලි දෙකෙන් එක නමක් ගහලා බණක් අරන් දෙන්න ඔබට බැරි වෙන්න විදියක් නැහැ. ඔය කකුල් දෙක හයි කරේ ඔබේ අම්මයි තාත්තයි. ඔය කකුල් දෙකෙන් එක්කන් ගිහිල්ලා අම්මවයි තාත්තයි පොයකට පන්සලට ගිහිල්ලා දාලෙන්න ඔබට බැරි කමක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මගේ රත්තරන් දූල පුතාලා මේ ලෝකයේ හරි සුන්දරව ජීවත් වෙන්න පුළුවන් තැනක් මේ ධර්ම අවබෝධය කළොත්. ලෝකයේ දුකක්. නමුත් මේ පවතින රාමුව ඇතුලේ පීඩාවටපත් නොවි, වේදනාවටපත් නොවි සනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ ධර්මය ඇතුලේ හදාගන්න පුළුවන්. ඒකට අම්මවයි තාත්තවයි කියන කමතක කරන්න එපා. අද බොහෝ දෙනෙක්ට වෙන වින්නේය තමයි විවාහ වෙලා ගියාට පස්සේ
මේ බිරිඳගෙන් වෙන බලපෑම. ගොඩක් පුතාලට වෙන්නේ ඕක. බිරිඳගෙන් වෙන බලපෑම. නිසා අර බිරිඳට නිකන් මන් දන්නේ නැහැ මේක විවාහ වෙච්ච කෙනෙක්ගෙන් අහන්න ඕනි බයක්ද නැත්නම් වෙන මොකක් හරිද මන් දන්නේ. නැත්නම් බිරිඳ කරේ තියෙන දැඩි ලෝභය නිසා බිරිඳ තමන්ව දාලයි කියලා බයට අම්මවයි තාත්තවයි තත්ත්වයට ගේනවද දන්නේ. රත්තරන් පුතේ නුඹට අවුරුදු 18ක් 19ක් කන්නේ දීපු අම්මගේ තාත්තගේ බඩ කොහොමද නුඹ හිස්ව තියන්නේ? රත්තරන් පුතේ නුඹට අවුරුදු ගාණක් වතුර පොවපු කිරි පොවපු අම්මගේ තාත්තගේ පිපාසය ඔබට දැනෙන්නේ නැද්ද? ඔබට දැනෙන්න එපා රත්තරන් පුතේ. ඔබට දැනෙන්න එපා රත්තරන් දුවේ. ඔය ලේලිලා මතක තියාගන්න. ඔබේ ජීවිතය යහපත් කරගන්න නම් උත්සාහ කරන්න එපා. තමන්ගේ නැන්දම්මට එරෙහි වෙන්න තමන්ගේ මහත්තයාට කියලා දීලා. කවදාවත් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ දුකෙන් දුකටපත් වෙනවා මිසක් කවදාවත් සැනසීමක් ලබන්න බෑ. අනේ අම්මා කෙනෙක්ටයි තාත්තා කෙනෙක්ටයි දුකක් නම් දෙන්න එපා. එහෙම නොදී දෙන්නව පුළුවන් තරම් සතුටින් තියන්නේ. දෙන්න කරපු කැපකිරීම පොඩි නෑ. ඉස්කෝලේ ගාවට එක්කන් ගිහිල්ලා ඔබ ඉස්කෝලේ ඇරෙනකන් අවුවට වෙලා බලන් හිටපු හැටි ඔබට මතක නැද්ද? ඔබ කොන්සර්ට් එකට නැගලා වේදිකාවට නැගලා ඔබ නටනකොට ඔබ මලක් විදියට ඇඳගෙන ඔබ කුරුල්ලෙක් විදියට ඇඳගෙන ස්ටේජ් එකේ එහාට මෙහාට දුවනකොට ඔය අම්මයි තාත්තයි ඔබ දිහා බලාගෙන සතුටු වෙච්ච විදිය ඔබට මතක නැද්ද? බැහැලා ආවට පස්සේ තුරුළු කරගෙන කිරි පැකට් එකක් අරන් තියාගෙන ඉඳලා Tamanට කොච්චර තිබ්බත් ඒක පොවපු හැටි ඔබට මතක නැද්ද? ඔබට මතක නැති වෙන්න විදිහක් නැහැ. ඔබ අමතක කරන්න එපා. අමතක කළොත් ඒ හානිය ඔබටමයි. ඒ හානිය ඔබටමයි, ඔබේ ජීවිතේටමයි, ඔබේ දරුවොත් අනාගතයේදී. ඔබට ඒ සිතේ කරා. එනිසා මහා බෝධිසත්වය ආදර්ශයට ගන්න. මහා බෝධිසත්වය මේ බුද්ධත්වයේ පතාගෙන යන ගමනේ ආරම්භය අම්මගෙන් ආරම්භ වෙච්ච ගමන. දවසක් මේ මහා බෝධිසත්වය බුදු වෙන්න අදිෂ්ඨාන කරන්න කලින් තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් පිණිස නැව් නැගල ගමනක් යන. අම්මා ගාවට ඇවිල්ලා අම්මවත් නැවට දාගෙන තමයි යන්නේ. යනකොට පින්වත්නි මේ නැව මුහුදුබත් වෙනවා. නැව මුහුදුබත් වෙලා අනේ මේ බෝසතාණන් වහන්සේ මේ මහා මුහුදට වැටිලා පරක් පෙරක් නොපෙනෙන මේ ගැඹුරු සාගරේ නැවෙන් පාවෙලා එන දී කෑල්ලක් අල්ලගත්තා. අල්ලගෙන කල්පනා කළේ මම බේරෙන්නේ කොහොමද කියලා නෙමෙයි. මගේ අම්මකෝ මගේ අම්මට මොකද උනේ කියලා කල්පනා කළා. කල්පනා කරනකොට අනේ අම්මව පේනව ඈත රැලි අතරේ ජීවිතයත් මරණයත් අතර යුද්ධය. ඔබ නම් කවදාවත් ඔබේ අම්මව ඒ වගේ තැනකදී කරට ගනීද? නේ ඔබ කල්පනා කරලා බලන්න. හැබැයි මේ බෝධිසත්වෝතුමන් වහන්සේ අම්මව කරට ගත්තා. අරගෙන කෙලවරක් නොපෙනෙන මහා සාගරේ, ගැඹුරක් නොදැනෙන මහා සාගරේ අම්මව බේර ගන්නවා කියන ඒ කායන අදිෂ්ඨානය. මම බේරෙනවා කියලා නෙමෙයි හිතුවේ. මගේ රත්තරන් අම්මව බේර ගන්නවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ කෙලවරක් නැති සාගරේ පීනන්න ගත්තා. මේ අම්මා තමයි පළවෙනි පාට මේ මහා බෝධිසත්වයාණන් වහන්සේට විවරණ දෙන්නේ. මගේ රත්තරන් පුතා මාව මේ සාගරෙන් ගලව ගත්තා වගේ මේ සංසාර සාගරෙන් ලෝක සත්වයා මුදා ගනිත්වා ලෞතර බුදු බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේ ප්‍රාර්ථනාව නිසා තමයි ගෞතම කියලා බුදු කෙනෙක් අපිට පහළ වුණේ. ඒ විවරණය නිසා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පාරමී පුරන්න පටන් ගත්තේ. ඒ නිසා රත්තරන් අම්මා කෙනෙක්ගේ හදවතින් කියවෙන, හදවතින් නැගිලා එන මේ වචනය ඔබට මහ ලොකු ආශිර්වාදයක්. ඔබ හිතන්න එපා අම්මගේ තාත්තගේ ඕලාරික ගතිගුණ දිහා බලලා අම්මයි තාත්තයි නරකයි කියලා. ඔබ දන්නවනේ මේ එක කතාවක් කියනවා වර එක දරුවෙක් අම්මත් එක්ක තරහ වෙලා ගෙදරින් එළියට බැහැලා ගමනක් යනවා. මේ අම්මා කටින් කියනවා උඹව කොටියම කාපිය කියලා. දැන් කේන්තියක් වගේ තමයි කිව්වේ උඹව කොටියම කාපිය කියලා. මේ දරුවෝ යනකොට අනේ ඇත්තටම කැලේ මැද්දෙන් කොටියෙක් එනවා ඉස්සරහට. කොටියෙක් එනකොට මේ දරුවා කල්පනා කළා මෙන්න මෙහෙම සත්‍යක්‍රියාවක් කළා. මගේ අම්මා කටින් කියපු එක නෙමෙයි හිතින් හිතපු එක වෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. මොකක්ද අම්මා හිතින් හිතලා තියෙන්නේ? මගේ දරුවාට කිසිදු සත්වයෙක්ගෙන් හිංසාවක් නොවේවා. වනේ ඇතුළේදී කිසිම හිංසාවක් නොවේවා. සියල්ලෝ කරුණා කරත්වා කියන ප්‍රාර්ථනාව ඇගේ කටින් අර කොටියම කාපියේ කියලා කීවට හදවතේ ප්‍රාර්ථනාව අම්මා කෙනෙක්ගේ ඔය වගේ. පිටද්දි මෙහෙම හිතනකොටම මේ කොටියා මොකද කළේ? කොටියා ආපහු හැරලා යන්න ගියා. බලන්නකෝ අම්මා කෙනෙක්ගේ හදවතේ ප්‍රාර්ථනාව. මේක ලෞතර බුදුරජාණන් වහන්සේ දැක්කා. ලෞතර බුදුරජාණන් වහන්සේ දැකපු නිසා තමයි අපිට දැන් සිල්පදයක් තියෙන උපසම්පදා භික්ෂුවට ස්ත්‍රියක් අල්ලන්න බෑ. යෝපන බික්කු ඕතින්නෝ විපරිණතේන චිත්තේන මාතුගාමේන සංසද්දින් කාය සංසග්ගං සමාපජ්ජේය. ඒ කියන්නේ මේ අඩුමේ එදින උපන් ලදරියක්වත් අල්ලන්න බෑ. මිනිස්සු
යම් කිසි දුවෙක්ව හරි දැන් වඳිනකොට හරි ඔළුව අත ගෑවොත් මොකද වෙන්නේ? ඕතින්නෝ විපරිණතේන චිත්තේන පෙරලිච්ච හිතක් ඇති වුණොත් නැත්තම් පෙරළුණු හිතකින් නම් මේක කළේ සංඝාදිශේෂ කියලා මහා විශාල ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සීලය දුර්වල වීම සිද්ධ වෙනවා. ඒකෙන් නැගිටින්නත් ලේසි නෑ. හැබැයි යම් කිසි භික්ෂුවක් මාතෘ ස්නේහයෙන් අම්මව අත ගෑවොත් බලන්නකෝ සංඝාදිශේෂයක් නෑ කියනවා. බලන්න මගේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දැකපු තැන අම්මගේ පුතාගේ බැඳීම කියන එක. ස්ත්‍රියක් ඇල්ලුවොත් සංඝාදිශේෂයක් වෙනවා කියපු භාග්‍යතුන් වහන්සේ අම්මව මාතෘ ස්නේහයෙන් ඇල්ලුවට සංඝාදිශේෂයක් වෙන්නේ නැහැ කියනවා. මේකෙන් කියන්නේ අම්මව ගිහිල්ලා අල්ලන්න කියලා. සීලයට ආදරය කරන භික්ෂුව මොකද කරන්නේ? අම්මව ගඟේ ගහගෙන යනවා දැක්කත්. ගඟේ ගහගෙන යනවා දැක්කත් අත දාන්නේ නැහැ කියලා. අල්ලන්නේ නැහැ. සීලයට ආදරය කරන භික්ෂුව එහෙමයි. මොකද කරන්නේ? සිවුරු පොටක් දාන්න කියලා තියෙනවා. සිවුරු පොට දානකොට අම්මා මේ සිවුරු පොටේ එල්ලුණොත් ඒ සිවුරු පොට ඇදලා ගන්න කියනවා. ඇදලා ගන්නකොට අම්මා බය වෙලා භික්ෂුව බදාගෙන කරට වගේ අත දාගත්තොත් අතහරින්න නැතුව ගොඩට වෙනකන් එක්කන් ගිහිලා බිමින් තියන්න කියලා තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අම්මගේ පුතාගේ බැඳීම දැක්ක විදිය. ශාසනයට එනවා කියලා කියන්නේ පැවිද්දට එනවා කියලා කියන්නේ අම්මව අතහරිනවා කියන එක නෙමෙයි. දැන් අද ගොඩක් අම්මලා හිතන් ඉන්නවා මේ පුතා ශාසනයට ගියොත් මට සලකන්නේ නැති වෙයි. අම්මේ මතක තියාගන්න පුතා ශාසනයට ගියොත් තමයි ඔබට සලකන්න ගන්න. පුතා ධර්මයේ තුල ශක්තිමත් වෙන්න තමයි මව් ගුණ අඳුන ගන්න ගන්න. දැන් භික්ෂුවට සඳහන් කරලා තියෙනවා තවත් කාරණාවක් මේ අම්මා තාත්තා අසරණ වුණොත් අම්මව පන්සලට නැත්තම් ආරණ්‍යයට එක්කන් ඇවිල්ලා තමන්ගේ පාත්තරෙන් දාන ටික දීලා අම්මව පෝෂණය කරන්න කියලා තියෙනවා. මෙහෙම අම්මව රැක බලා ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. එනිසා මගේ රත්තරන් දරුවෝ මතක තියාගන්න අම්මව කියන කෙනාව තාත්තව කියන කෙනාව පරිස්සමින් රැක බලාගෙන ඒ හිත සතුටු කරලා ශ්‍රද්ධාවේ පිහිටෙව්වේ නැත්තම් සීලේ පිහිටෙව්වේ නැත්තම් ප්‍රඥා පිහිටෙව්වේ නැත්තම් ඔබ ඔබේ මේ ජීවිතයට විතරක් නෙමෙයි සසර ජීවිතේටම කරගන්න ලොකුම අපරාධය තමයි ඒක. ඒ නිසා ඔබේ කට පරිස්සම් කරගන්න අම්මට බයින්න යන්න එපා. ඔබට ආයි අම්මා කියන්න කටක් ලැබෙන එකක් නේ. කවදාවත් අම්මගේ දිහා රවලා බලන්න එපා. ආපහු ඔබට S2ක් ලැබෙන එකක් නේ. ආපහු ඔබට අම්මෙක් ලැබෙන එකක් නේ. දරුවන්ගේ පැත්තෙන් මේ දේවල් මතක තියාගන්න අතරතුර අම්මලා පෙර කීවක් වගේම අම්මලාගේ පැත්තෙන් තනියමම මේ හිත හදාගන්න. දරුවන්ගෙන් රැකවරණයක් බලාපොරොත්තු වෙන්නම එපා. දරුවෝ සලකන එක නැති එක දරුවන්ගේ යුතුයකම. හැබැයි මගේ රත්තරන් අම්මයි තාත්තයි ඔබ වැඩි හිටියෝ. ඔබට මේ දේවල් හොඳට තේරෙනවා. ඔබ බුද්ධ ශාසනය ලැබපු වෙලාවේ මේ తాවකාලික කියන මනුෂ්‍ය අම්බලමින් ඊතර වෙලා යන්න උත්සාහ කරන්නේ ඇති දැන් මහන්සි වුණා. ඔය අත් ගෙවෙනකන් වැඩ කරලා ඇති ඔබ. ඔය කටවල් ගෙවෙනකන් කතා කරලා ඇති ඔබ. ඔය කකුල් ගෙවෙනකන් ඇවිදලා ඇති ඔබ. තවත් ඔබ කොච්චර මහන්සි වෙන්නද මගේ රත්තරන් අම්මේ තාත්තේ. දැන් ඇති. දැන් විවේකයක් දෙන්න ඔය හිතට. කෙලස් ප්‍රහාණය කරන මාර්ගය තුල අනුගත වෙන්න. එහෙම වුණොත් ඔබට මේ ජීවිතේ යහපත්ව ගත කරලා පරලෝක ජීවිතයත් යහපත් කරගන්න පුළුවන් වෙයි. එනිසා අද දවසේ ධර්ම දේශනාව මින් සමාප්ත කරනවා. කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ප්‍රාර්ථනා කරනවා මේ රත්තරන් අම්මලා තාත්තලා හැම දිනෙකටම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ගුණපිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. යහපත අයහපත තේරුම්ගෙන අයහපතෙන් දුර වෙලා යහපතෙහි තමන්ගේ ජීවිතය හික්මවාගෙන තමන්ගේ පිළිසරණ තමන් විතරක් යයි නුවණින් දැනගෙන තමන්ගේ ඉඳුරන් මෙල්ල භාවයට පත් කරගෙන උතුම් මරිහත් භාවය ලබලා මේ සංසාර දුක්ගිනි කෙලවර කරගන්නට මේ රත්තරන් දරු පැටව මේ ලෝකෙට දායාද කරපු සෑම අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ටම මේ ධර්ම දේශනාමය කුසලයත් ධර්ම ශ්‍රවණමය කුසලයත් මෙයින් ඇති වුණා වූ ඥානියත් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.